ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් විෂය නිර්දේශයේ වටිනාම මාතෘකාවක් වන මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම කරගෙන ගියා. ඒ තුලින් අපි විභාග ප්‍රශ්න වලට මුහුණ දීම පිළිබඳ හොඳ අත්දැකීම් රාශියක් ලබා ගත්තා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය ගැන අවධාරණය කරා. ඒ වගේම අපි කතා කර ඇතැම් ප්‍රශ්න විවිධ මුහුණුවරයන්ගෙන් විභාගයට ඉදිරිපත් විය හැකි ආකාරය ගැන දැනුවත් කිරීමක් කරා. ආදර්ශ ප්‍රශ්න නිර්මාණය කිරීම තුළින් විෂය කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීම ගැන හොඳ මතක් කිරීමක් කරා. ඒක ඔබ දිගටම කරගෙන යන්න. මොකද ඔබ ප්‍රශ්න නිර්මාණය කරනවා කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රයට ඉතා හොඳින් හුරු වෙනවා. ප්‍රශ්න පත්‍රයට ලිවීමට කිසියම් පීඩනයක් තියෙනවා. ඒ පීඩනය ඔබ ඉවත් කරගෙන සැහැල්ලු මානසිකත්වයක් ගොඩනගා ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. අදින් පස්සේ අපි සාකච්ඡා කරන පාඩම් පරිච්ඡේද කීපයකිනුත් තවදුරටත් එවැනිම ප්‍රශ්න සාකච්ඡාවක් යෙදෙනවා. ඊට පස්සේ අපි ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. ඒ හරහා ඔබට මූල්‍ය කළමනාකරණය කොතනකින් ඇහුවත් අපි කියන්නේ A to Z කියලා A to Z ඔබ විෂය කරුණු දන්න නිසා ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. ලැබෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබාගෙන ඔබට ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ බකට් එකට ඒ ලකුණු ප්‍රමාණය එකතු කරගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි අද මුලින්ම සාකච්ඡා කරන්නේ 2007 විභාග දුමි වෙච්ච විභාග ප්‍රශ්න කිහිපයක්. 4 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 4. ඒකක භාරයක් වෙන කුමක්ද? ඒකක භාර අරමුදලක ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙකුට ලැබෙන වාසි කවරේද? මුලින්ම එකම ප්‍රශ්නය තුල ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒකක භාරයක් යනු කුමක්ද? ඒකක භාර අරමුදලක ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙකුට ලැබෙන වාසි කවරේද? මතකනේ දැන් මේකේ ප්‍රශ්න දෙකක් නිසා අපි උත්තර දෙක තරු ලකුණු දෙකක වෙන් කරලා පෙන්නමු. මොකද පරීක්ෂකවරුන්ට අවම කාලයකින් ඔබේ පිළිතුරු හොඳින් නෙත ගැටෙන්න ඕනේ. පහසුවෙන් කියවන්න පුළුවන්. කියවීමේ පහසුව, තේරුම් ගැනීමේ පහසුව එන්න මේ පිළිතුරු පැහැදිලි වෙන්න ඕනේ. තරු ලකුණු වලින් අංක කිරීමෙන්, මේ වගේ ශීර්ෂ වෙන් කිරීමෙන්, ඡේද වෙන් කිරීමෙන් ඉතා පිරිසිදුව ලියන්න ඕනේ. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් නීට් එකට ලියනකොට නීට් වෙන්න ඕනේ. නීට් වෙන තරමට පරීක්ෂකවරු ඔබගේ උත්තර පත්‍රයට වසඟ වෙනවා. ඒ වසඟ වීම හරහා ඔබට ලකුණු භාගයක්, ලකුණු එකක් හරි එක ප්‍රශ්නකින් වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එවැනි ප්‍රශ්න 5ක් 6කින් ලකුණු 5ක් 6ක් එකතු කරගන්නවා කියන්නේ ඒක විශාල ජයග්‍රහණයක්. විශාල ජයග්‍රහණයක්. තේරුණාද? එතකොට මේ පළවෙනි කොටස, දෙවෙනි කොටසත් ඒ වගේම තරු ලකුණුකින් වෙන් කරගත්තම පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට ඒක බොහොම සහනදායි පිළිතුරක් වෙනවා. දැන් මතකද ඒකක සංගත? මම න්‍යාය කොටස කරද්දිම මට මතකයි මම කිව්වා. මොකද ටීචර්ස් ගයිඩ් එකේ ගුරුවත් පොතිනුත් උපදෙස් දීලා නැහැ ඒකක සංගත උගන්වන්න කියලා. නමුත් මූල්‍ය වෙළඳපොළ ගැන කතා කරද්දී මූල්‍ය වෙළඳපොලේ විශේෂයෙන්ම කොටස් දෙකයි, මුදල් වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ. ඒකේ ප්‍රාග්ධන වෙළඳපොළට අයිති උප ඒකකයක් තමයි ඒකක සංගත. අපට අමතක කරන්නම් බෑ. එතකොට ගුරුවත් පොතෙන් නිර්දේශ කළා නැති වුණාට, තහනම් කරලත් නැහැනේ විභාගයට එනවා කියන එකත් මට මතකයි මං කිව්වා ඔබට. මාස කිහිපයකට උඩ අපි තීරණ පාඩම කරද්දී මේ තවත් ඔප්පු කිරීම. මේ ඉස්සෙල්ලත් අපි ප්‍රශ්නයක් කතා කරා. මේ තවත් ඔප්පු කිරීම විභාගයට අහනවා. මතකනේ ඒකක සංගත කියන්නේ කිසියම් අරමුදලක් ගොඩනගලා ඒ අරමුදල විකල්ප ආයෝජන මාර්ගවල නැත්නම් ආයෝජන කළඹක නැත්නම් විවිධාංගීකරණය කළ ආයෝජනවල ආයෝජනය කරලා ආදායම් උපදවා දෙනු ලබන මූල්‍ය අතරමැදිකරන සංවිධානයක්. මූල්‍ය අතරමැදිකරන සංවිධානයක්. ඇයි මේ මූල්‍ය අතරමැදිකරන සංවිධානයක් කියන්නේ? දැන් ඕනෑම බැංකුවක් මූල්‍ය අතරමැදියකිනේ. බැංකුවකින් ණයක් ලබා ගැනීම අපි කියන්නේ වක්‍ර මූල්‍යනේ කියලානේ. ඒ කියන්නේ මූල්‍ය අතරමැදියන්ගෙන් රැස් කරගත්තොත් ඒක වක්‍ර මූල්‍යනේ. ඇයි මූල්‍ය අතරමැදිකරණය කියන්නේ? මූල්‍ය අතරමැදිය කරන්නේ ආයෝජකයන් පිරිසකගෙන්
අර මුදල් රැස් කරනවා. ඒ රැස් කරන අර මුදල් තවත් පිරිසකට මූල්‍ය අවශ්‍යතා තියෙන අයට ණය වශයෙන් සපයනවා. මේගොල්ලෝ කරන්නේ එහා සමාන දෙයක්. ආයෝජකයන්ගෙන් මුදල් රැස් කර ඉතිරි කිරීම රැස් කරලා අර මුදලක් හදනවා. ඒ අර මුදල ආයෝජකයන් වෙනුවෙන් විකල්ප ආයෝජන මාර්ගවල ආයෝජනය කරනවා. එහෙනම් මේගොල්ලොත් මූල්‍ය අතරමැදි කරන ආයතන විශේෂයක්. නැත්නම් කියන්න පුළුවන් භාරකාර ආයතන විශේෂයක්. කස්ටෝඩියන් ඉන්ස්ටිටියුට් එකක්. අපේ ඉතිරි කිරීම් වලින් අර මුදල හදලා ඒ අපේ සල්ලි වල භාරකාරත්වයේ දරමින් විකල්ප මාර්ගවල ආයෝජනය කරනවා. එහෙනම් ඇත්තට මේක ආයෝජන සංවිධානයක්. මූල්‍ය අතරමැදි කරන සංවිධානයක්. ඔබට මතකයි මම කිව්වා ඒකක භාර නැත්නම් ඒකක සංගත කියන්නේ තෝකමයි. යුනිට් ට්‍රස්ට් කියන එකමයි. ඒක හැදෙනවා මූලික පාර්ශ්ව තුනකින්. පළවෙනි පාර්ශ්වය තමයි ඒකක හිමියන් වන ආයෝජකයෝ. ඒකක හිමියන්. ඒ කියන්නේ යුනිට් හෝල්ඩර්ස්ලා. දැන් අර මුදල රුපියල් 100 ඒකක වලට කඩනවා. ඔය කොටස් කියලා නම් කරන්නේ කියන්නේ ඒකක කියලා. ඒ ඒකක තමයි විකුණන්නේ. එහෙනම් සුළු පරිමාණ ආයෝජකයන්ටත් මධ්‍ය පරිමාණ ආයෝජකයන්ටත් ඒ ඒකක මිලදී ගන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලන්ගේ ඉතිරි කිරීම වලින් අර ෆන්ඩ් එක තර වෙනවා. එතකොට ඒකක සංගතයට නාම පුවරුවක් විදුලක් තිබිලා. නාම පුවරුවක් තියෙනවා ඒකක සංගතේ නමක්. අර මුදලක් නැහැ. එතකොට ඇත්තටම ජීවමාන ඒකක සංගතයක් නැහැනේ. ක්‍රියාකාරී ජීවමාන ඒකක සංගතයක් බිහිවන්නට නම් අර මුදලක් තියෙන්න ඕනේ. ඒ අර මුදලෙන් තමයි ඒකක සංගතේ නිර්මාණය වෙන්නේ. එහෙනම් අර මුදල හැදෙන්නේ කාගෙන්ද? ඒකක මිලදී ගන්න ආයෝජකයන්. එහෙනම් ආයෝජකයෝ තමයි ඒකක සංගතේ පළමු පාර්ශ්වය වෙන්නේ. ඊළඟට අර මුදල් කළමනාකරන සමාගම්. උගත්කමින් පරිපූර්ණ පළපුරුදු ආයෝජන ක්‍රියාකාරකම් ගැන නවම අත්දැකීම් ඇති සුවිශේෂී දක්ෂ තැනැත්තන් සහිත සීමිත සමාගම් තියෙනවා. ආයෝජන කළමනාකරන සමාගම්. ඒගොල්ලෝ තමයි අර මුදල කළමනාකරණය කරන්නේ. මේ අර මුදල විකල්ප ආයෝජන මාර්ග හොයාගෙන ආයෝජනය කරන්නේ. ප්‍රතිලාභ එක් රැස් කරන්නේ. ඒ ප්‍රතිලාභ බෙදා දෙන්නේ කළමනාකරන සමාගම. ඊළඟට අර මුදල් භාරකරුවෙක් ඉන්නවා. ඒක භාරකාර බැංකුවක් කියලා අපි කියන්නේ කස්ටෝඩියන් බැංක් එකක්. දැන් වාණිජ්‍ය බැංකු ගොඩනගලා තියෙන විශ්වාසයේ කුළුණු මතනේ. විශ්වාසයේ කුළුණු මත හදපු වාණිජ්‍ය බැංකු මුළු ලෝකෙම පිළිගන්නවා. ඒ නිසා අපි මිලදී ගන්නා ඒකක වලින් ගොඩනැගුණු අරමුදල සම්බන්ධයෙන් ඒකක හිමියන්ට වග කීමට හා වග වීමට බැඳෙන වාණිජ්‍ය බැංකුවක්. ඒ නිසා මේ ඒකක සංගතයේ කියන මූල්‍ය අතරමැදි කරන සංවිධානයට ආයෝජකයන්ගේ විශ්වාසය තියලා තියෙනවා. ඒ නිසා බය නැතුව ගිහිල්ලා ඒකකවල මුදල් ආයෝජනය කරනවා. මොකද අර මුදලේ ආයෝජනය කළ මුදල් අපිට ඕනෑම වේලාවක ඉල්ලූ වේලාවක ආපසු ගෙවීමට බැඳිලා ඉන්නවා. ඒ බැඳීම තියෙන්නේ භාරකාර බැංකුවට. කළමනාකරන සමාගමෙන් තමයි අපිට මුදල් ආපසු ගන්න පුළුවන්. කළමනාකරන සමාගම අපිට දෙන්නේ භාරකාර බැංකුව එහෙම ගෙවන්න බැඳීමක් තියෙන නිසා. ඒ නිසා වාණිජ්‍ය බැංකුවක් වග කියන නිසා විශ්වාසයෙන් ආයෝජනය කරන්න පුළුවන්. හරිනේ. එහෙනම් ඒකක සංගතයක ප්‍රධාන පාර්ශ්ව තුනයි. ඒකක හිමියන්, අර මුදල් කළමනාකරන සමාගම සහ භාරකාර බැංකුව. ඊළඟට මුලින්ම අහන්නේ ඒකක භාරයක් කරන කුමක්ද? ආයෝජකයින්ට ප්‍රාග්ධනයේ කොටස්. මම මේ කොටස් කියන වචනේ විතරක් කැමති නැහැ. හේතුව මේක කොටස් නෙවෙයි මේ ඒකක. ඔබ ලියද්දී එක ලියන පුරුදු වෙන්නේ ඒකක කියලා. මොකද සමාගමක තමයි කොටස් කියලා කියන්නේ. තේරුණාද? ප්‍රාග්ධනයේනේ කුඩා ඒකක වලට බෙදන්නේ. එතකොට කොටස් කියනවා. මේක ප්‍රාග්ධනයක් නෙවෙයි අරමුදලක්. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගොඩනගන අරමුදලක්. අරමුදලක් බෙදද්දි විභජනය කරද්දී ඒකට කියන්නේ ඒකක. හරිනේ? ආයෝජකයන්ට ප්‍රාග්ධනය නැත්තම් අරමුදලේ කොන වඩා හොඳයි. අරමුදලේ ඒකක. අරමුදලේ ඒකක. ඒකක විකිණීමෙන් එක් රැස් කරගන්නා මුදල් වලින් සමන්විත ආයෝජන අරමුදලක මේ මෙතනම තියෙනවා ආයෝජන අරමුදලක් කියලා. මෙතනම ආයෝජන අරමුදලක් කියලා තියෙදි මෙතන ප්‍රාග්ධනයේ කොටස් කියන එක වැරදි කියන එක ඔබට තීරණය කරන්න පුළුවන්. ඉතින් කවුරුත් අපි මිනිස්සුනේ. කන්ට්‍රෝල් ඉන් චීෆ් කියන්නේ විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු උනත් එයාටත් පොඩි අත්තරදීම් විය හැකියි. තේරුණාද? මම ලිව්වත් මෙවැනි වැරදි මගිනුත් වෙනවා බිනුත් වෙනවා. ඉතින් අපි දැනගන්නවා අපිට පේන වැරද්ද අපි නිවැරදි කරගන්න.
මොකද ඒක අංග සම්පූර්ණ පිළිතුරු පත්‍රයක් නොවේ කියලා කෙලින්ම වගකීමෙන් බැහැර වෙලා තියෙනවනේ. තේරුණාද? මේක විභාග ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු වල සාරාංශයක් හා මඟ පෙන්වීමක් පමණයි කියලා ගහලම තියෙනවා. ඒ ශිෂ්‍යයා ලබා දෙන පිළිතුරු අනුව ඔබගේ දැනුම හා පළපුරුද්ද භාවිතා කර ලකුණු ලබා දීම ඔබගේ වගකීමයි. පරීක්ෂකවරුන්ට ඒ අයිතිය දීලා තියෙනවා. එහෙනම් ඔබට වගකීමක් තියෙනවා නිවැරදි පිළිතුරු ලියන්න. එහෙනම් ආයෝජකයින්ට අරමුදල ඒකක විකිණීමෙන්. හරිද? එක් රැස් කරගන්නා මුදල් වලින් සමන්විත ආයෝජන අරමුදලක් තමයි ඒකක භාරයක් කියන්නේ. ලකුණු එකක් ලැබෙනවා. දෙවෙනි කොටසෙන් අහන්නේ ඒකක භාර අරමුදලක ආයෝජනය කිරීමෙන් මේ මතකනේ ඒකක භාර අරමුදලක් ප්‍රාග්ධන නෙවෙයි. ආයෝජනය කිරීමෙන් ආයෝජකයෙකුට ලැබෙන වාසි. දැන් මේ අරමුදලේ සල්ලි කිසිවිටකවත් අරමුදල් කල්පනා කරන සමාගම එක් මාර්ගයක පමණක් ආයෝජනය කරන්නේ. විකල්ප ආයෝජන මාර්ග කීපයක ආයෝජනය කරනවා. විකල්ප ආයෝජන මාර්ග කීපයක ආයෝජනය කරනවා. එහෙනම් ඒකෙන් ලැබෙන වාසි කීපයක් තියෙනවා. එකක් තමයි ආයෝජකයින්ට ඒකක භාරයේ අරමුදල් කළමනාකරුවන් හරහා වඩා ලාභදායී ආයෝජනවල තම මුදල් ආයෝජනය කළ හැකි වීම. දැන් අපි ආයෝජනයේ සම්බන්ධයෙන් විශේෂඥයෝ නොවේ. එනමුදු අරමුදල් කළමනාකරන සමාගම ආයෝජන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශාල නිපුණත්වයක් ලැබුව අය විශේෂඥයෝ. අපිට නොපෙනෙන සුවිශේෂී ලාභදායී ආයෝජන අවස්ථා ඒගොල්ලන්ට පේනවා. අපිට නොදැනෙන ආයෝජන මාර්ගවල අවදානම් මේගොල්ලන්ට දැනෙනවා. ඒගොල්ලෝ හොඳින් ආයෝජන අවදානම් සහ ආයෝජන ප්‍රතිලාභ හොඳින් ඇගීමට ලක් කරලා වඩා වාසිදායක ප්‍රතිලාභ ලබන්න පුළුවන් ආයෝජන මාර්ග ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා ආයෝජකයන්ට අවස්ථාව ලැබෙනවා අරමුදල් කළමනාකරුවන් හරහා වඩා ලාභදායී නැත්නම් වඩා ප්‍රතිඵලදායී ආයෝජන මාර්ගවල අරමුදල් යොදවන්න. දෙවෙනි එක තමයි ඒකක භාර ආපසු ඒකක භාරයටම අලෙවි කළ හැකි වීම. දැන් පොදු සමාගමක කොටස් ගත්තොත් විසුරුවා හරිනකම් අපිට ආපහු ගෙවන්නේ නැහෙනි. අපිට සල්ලි ඕන නම් කොටස් ගැනුම් කරුවෙක් හොයාගෙන එයාට විකුණලා එයාගේ සල්ලි ගන්න පුළුවන්. ගැනුම් කරුවෙක් ලැබුණ නැත්නම් කරන්න දෙයක් නැහැ, හිර වෙනවා. ද්‍රවශීලතා ප්‍රශ්නයක් මතුවෙනවා. මේකේ ඒක නැහැ. මේකේ ඒක නැහැ. හේතුව ඕනෑම වේලාවක දැන් එදා දවසේ පවතින මිල අනුව මිලදී ගැනීමේ රේට් එක අනුව අරමුදල් කළමනාකරන සමාගම ආයෝජකයන්ගේ ඒකක ආපහු මිලදී අරගෙන සල්ලි ගෙවල් නිදහස් කරනවා. ඒ නිසා ද්‍රවශීලතාවය ඉතා ඉහළයි. තුන්වෙනි එක තමයි විවිධාංගීකරණය වූ ආයෝජනයන් තුළින් අවදානම අඩු කරගත හැකි වීම. ඒ කියන්නේ ආයෝජන කලබක. ඔකට කියන්නේ ආයෝජන කලබක් කියලානේ කියන්නේ. ආයෝජන කලබක. දැන් මල් කලබක් කියන්නේ මල් කීපයක් මල් පොකුරක් නේ වගේ ආයෝජන කීපයක එකවර ආයෝජනය කරනවා. එක මාර්ගයක ආයෝජනය කරලා ඒක පාඩු වුණොත් අලාභ ලැබුවොත් ඒක විශාල ගැටලුවක් වෙනවනේ. ඒ ගැටලුවට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද විකල්ප ආයෝජන අවස්ථා කීපයක ආයෝජනය කරනවා. එකකින් අලාභ වුණත් අනිත් ඒවා ලාභ වලින් ඒක ආවරණය කරගන්න පුළුවන්. අවදානම අඩු වෙන නිසා. ආයෝජන අවදානම අඩුයි. තේරුණාද? ආයෝජන අවදානම අඩු වෙන නිසා. හතරවෙනි නිසා අවසන් එක තමයි අවම ආයෝජනයකින් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන ව්‍යාපාරවල ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්, නැත්නම් භුක්ති විඳින්න පුළුවන්. මේ කියන්නේ දැන් සමහර විට ලංකාවේ ජනප්‍රිය නැත්නම් කීර්තිමත් ලැයිස්තුගත සමාගම් තියෙනවානේ. ඒ ලැයිස්තුගත සමාගම් කොටස් නිකුත් කරලා මහජනයට ආරාධනා කරන ලේඛනය මොකක්ද? දන්නවනේ ඒක සංස්ථා පත්‍රයේද නෑනේ. සංස්ථා ප්‍රකාශය. මතකනේ ප්‍රොස්පෙක්ටස් එක. ඒක තනිකර අර ආකර්ශනීය ලෙස මුද්‍රණය කරලා හොඳ කඩදාසි වල හොඳ කවරයක් දාලා සමාගමේ විස්තර ඇතුළත් කරලා සමාගම් නීති නියම කරපු තොරතුරු ඇතුළත් කරලා ආයෝජකයෙකුට එම සමාගමේ කොටස් මිලදී ගැනීම යහපත්ද අයහපත්ද කියලා තීන්දුවක් ගන්න අවශ්‍ය සීල තොරතුරු එක තියෙනවා. විශාල මුදලක් වියදම් කරන එක මුද්‍රණය කරන්නේ. අන්නේ සංස්ථා ප්‍රකාශයෙන් තමයි අරමුම් කරන්නේ. ඒකේ දානෝ ආයෝජන සීමාවන්. මොනවද? එකක් දානවා
ආයෝජකයෙකුට කොටස් පිරිනැමීමට නම් අවම වශයෙන් කොටස් 10000ක්වත් ඉල්ලුම් කළ යුතුයි. අවම වශයෙන් කොටස් 10000ක් කියන්නේ රුපියල් ලක්ෂයක් 10 ගාන. එහෙනම් රුපියල් 50000 60000 75000 10000 5000 25000 වගේ සුළු මුදලක් ඉතුරු කරගත්ත ඇයට ඒ දැවැන්ත සමාගමේ කොටස් මිලදී අරගෙන කොටස් හිමියෙක් වෙන්න බෑ. ඇයි? විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන එකට සම්බන්ධ වෙන්න. නමුත් මේ කුඩා සල්ලි ප්‍රමාණය ඒකක සංගතයක ඒකකවල ආයෝජනය කිරීමෙන් මොකද වෙන්නේ? විශාල අරමුදලක් එතන හැදෙනවනේ. ඒ අරමුදලේ සල්ලි පාවිච්චි කරලා අර කියන දැවැන්ත සමාගමේ කොටස් විශාල ප්‍රමාණයක් මිලදී ගන්නවා. එහෙනම් ඒ කොටස් මිලදී ගත්ත ඒකක සංගතේ වුණාට ඒ මිලදී ගත්ත ධනය අපේ ආයෝජකයන්ගේ. එහෙනම් අපි වක්‍රව ඒ සමාගමේ මොකද වෙන්නේ? සුළු මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා මේ කොටස් හිමිකාරත්වය ලැබෙනවා. ඒකයි මේ කිව්වේ අවම ආයෝජනයකින් අපි කරන්නේ අවම ආයෝජනයන්නේ සංගතේ විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන ව්‍යාපාරවල ප්‍රතිලාභ ලබන්න පුළුවන්. නැත්නම් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන ආයෝජන මාර්ගවල ආයෝජන අවස්ථා උදා කරගන්න පුළුවන්. ඔන්න වගේ ප්‍රධාන වාසි හතරක් පෙන්වන්න පුළුවන්. එකක සංගතයක වාසි වශයෙන්. එතකොට වගේ ප්‍රධාන වාසි හතරක් අපිට දකින්න පුළුවන් ඒකක සංගතයක. එච්චරක් විතරක් නේ තවත් වාසි තියෙනවා. අපි බලමු එහා පැත්ත ගිහිල්ලා ඊළඟ ස්ලයිඩ් එකකින්. තම ආයෝජන අරමුණු වලට ගැළපෙන ආයෝජනයක් තෝරාගත හැකි වීම. දැන් එක එක ආයෝජකයන්ගේ ආයෝජන අරමුණු වෙනස්. ඒ එක එක අරමුණු වලට ගැළපෙන අරමුදල් තියෙනවා. දැන් දරුනේ ඒකක සංගතයක අරමුදල් අපි දැන් සාමාන්‍ය කියන්නේ අරමුදලක් කියලානේ. එකක් නෙවෙයි කීපයක්ම තියෙනවා. ලංකාවේ ක්‍රියාත්මක වන ඒකක සංගත 15ක් පමණ දැන්ට. ඒවේ අරමුදල් වර්ග 4ක් ක්‍රියාත්මක වෙනවා. ආදායම් වර්ධන අරමුදල්, ප්‍රාග්ධන වර්ධන අරමුදල්, ආදායම් සහ ප්‍රාග්ධන වර්ධන අරමුදල්, දර්ශක අරමුදල් කියලා වර්ග 4ක් ක්‍රියාත්මක වෙනවා. ආදායම් වර්ධන අරමුදල් කියන්නේ නිශ්චිත පොලියක්, නිශ්චිත ප්‍රතිලාභයක් උපයාගත හැකි මාර්ගවල තමයි ඒ අරමුදල සල්ලි ආයෝජනය කරන්නේ. වෙන මාර්ගවල නැහැ. උදාහරණයක් වශයෙන් වාණිජ බැංකු ස්ථාවර තැන්පතු වල, රජයේ සුරකුම්පත් වල මූලික වශයෙන් යොදවන්නේ ආදායම් වර්ධන අරමුදල. ප්‍රාග්ධන වර්ධන අරමුදල් කියන්නේ අපේ ආයෝජිත ධනය වැඩි කරගන්න පුළුවන් මාර්ගවල තමයි ඒ අරමුදල සල්ලි ආයෝජනය කරන්නේ. විශේෂයෙන්ම කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත සමාගම් වල. ඒ කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත සමාගමක කොටස් මිලදී ගත්තොත් ඉල්ලුම සැපයීම අනුව දෛනිකව තීරණය වන මිලකට කොටස් විකිණෙනවානේ. ඒතර කොටස් වල වෙළඳාගේ ඉහළ යනවා. වෙළඳාගේ ඉහළ යනවා කියන්නේ අපිට ඒ කොටස් විකුණලා වැඩි ප්‍රාග්ධන ලාභයක් උපයන්න පුළුවන්. ඒව තමයි ප්‍රාග්ධන වර්ධන අරමුදල් කියන්නේ. ආදායම් සහ ප්‍රාග්ධන වර්ධන අරමුදල් කියලා මිශ්‍රිත එක තියෙන හයිබ්‍රිඩ් එක. ඒක ඔය දෙපැත්තෙම ආයෝජනය කරනවා. අනිත් එක තමයි දර්ශක අරමුදල්. ඒ කියන්නේ දැන් කොටස් වෙළඳ පොලේ ප්‍රධාන කොටස් මිල දර්ශක තුනක් තියෙනවානේ. ඒ සමස්ත කොටස් මිල දර්ශකය, S&P 20 ශ්‍රී ලංකා දර්ශකය සහ මුළු ප්‍රතිලාභ දර්ශකය. එතකොට ඒකෙන් S&P 20 ඉන්ඩෙක්ස් එක හදන්නේ බ්ලූ චිප් සමාගම් 20ක් පදනම් කරගෙන. බ්ලූ චිප් සමාගම් කියන්නේ මහ ගුසතෝන් සිංහලේ. ඒ කියන්නේ ඉහළම ද්‍රවශීලතාවයක් තියෙන, ඉහළම වෙළඳපොළ ප්‍රාග්ධනකරණයක් සිදු වෙන. ඒ කියන්නේ වැඩිම මිලකට වැඩිම කොටස් ප්‍රමාණයක් විකිනෙන. විකිනිච්ච කොටස් ප්‍රමාණය විකිනිච්ච මිලෙන් වැඩි කරාම තමයි අපි මාකට් කැපිටලයිසේෂන් වෙළඳපොළ ප්‍රාග්ධනකරණය කියන්නේ. ඒ වෙළඳපොළ ප්‍රාග්ධනකරණය ඉහළ, ඒ වගේම ද්‍රවශීලතාවය ඉහළ හොඳම සමාගම් තමයි මිල කළ සමාගම් තමයි බ්ලූ චිප් සමාගම් කියලා කියන්නේ. මහ ගුසතෝන් කියලා සිංහලෙන් කියන්නේ. ඒ බ්ලූ චිප් සමාගම් 20ක් පදනම් කරගෙන හදන දර්ශකය තමයි S&P ශ්‍රී ලංකා 20 ඉන්ඩෙක්ස් කියලා කියන්නේ. අන්නේ දර්ශකයට සම්බන්ධ කරගත්ත කීර්තිමත් ඉහළම වෙළඳපොළ ප්‍රාග්ධනකරණයක් තියෙන, ඉහළම ලාභදායී ව්‍යාපාර කටයුතු දියත් කරන සමාගම්වල විතරයි මේ දර්ශක අරමුදලේ සල්ලි ආයෝජනය කරන්නේ. තේරෙනවද? වෙන මාර්ගවල ආයෝජනය කරන්නෙම නැහැ. ඒ නිසා ඒකේ අවදානම ඉතා ඉහළයි. ඇයි? කීර්තිමත් හොඳම සමාගම් තමයි එකපාරට දරස් ගාලා වැටෙන්නේ. පාඩල බලන්න පුළුවන්. අවදානම ඉතා ඉහළයි. හැබැයි අවදානම ඉහළනි වගේම ප්‍රතිලාභත් ඉතාම ඉහළයි. වැඩි ප්‍රතිලාභ ලැබෙනවා.
ඔය වගේ දැන් එක එක ආයෝජක වෙනස්නේ. සමහර ආයෝජකයෝ ඉහළ අවදානම් බාර ගන්න කැමති. ඉහළ ප්‍රතිලාභ උපයන්න ඕන ඒගොල්ලන්ට. එහෙනම් එවැනි අයට පුළුවන් දර්ශක අරමුදලක් තෝරගන්න. අපි ඒකක සංගතයක අයදුම් පට්ටයක් මගින් ඒකක ඉල්ලනවනේ. ඊළඟට අපි අරමුදල අපිට සිලෙක්ට් කරනවා. ඒකවල අරමුදල වර්ග දක්වලා තියෙන විලුම් පට්ටය අපි සිලෙක්ට් කරනවා මෙන්න මේ අරමුදල කියලා අපට අවශ්‍යයි. ඒක අපිව ලියාපදිංචි කරන්නේ අරමුදලට අදාළවයි. තේරෙනවද? එතකොට ප්‍රාග්ධනය වර්ධනය කරගන්න ඕන නම් කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගම් වල අරමුදල් ආයෝජනය කරන අරමුදලක් වන ප්‍රාග්ධන වර්ධන අරමුදලක් තමයි අපි තෝරගන්න ඕන. ඒ වගේ තම ආයෝජන අරමුණු වලට ගැලපෙන ආයෝජනයක් තෝරා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බදු සහල් ලබා ගන්නත් පුළුවන්. බොහෝ වෙලාවට ඒකක සංගතවල ආයෝජනය කරාම ලැබෙන ප්‍රාග්ධන ලාභ වලින් බදු අය කරන්නේ නැහැ. ඔය වගේ වාසි කීපයක් ලබා ගන්න පුළුවන්. දැන් මේක ප්‍රශ්නයක කොටසක්නේ. ඒ නිසා අපි නිර්වචනයේ ලකුණු එකක් ගියා. එහෙනම් මේ වාසි වලට ලකුණු දෙකක් ලැබෙන්න ඕනේ. වාසි දෙකයි අපේක්ෂා කළේ. හතරක්ම මේක අපේක්ෂා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. දෙක තමයි මේක ප්‍රශස්ත ගන්න. තනි ප්‍රශ්නයක් ඇහුවනම් ඒකක සංගතවල ආයෝජනය කරාම ලැබෙන වාසි කියලා. එතකොට හතරම ලියන්න වෙනවා. එතකොට ලකුණු හතරක් එන්න පුළුවන්. මේ කියන්නේ වර්තමානයේ ලකුණු හතර ප්‍රශ්න තියෙන්නේ. තේරෙනවද? ඒක 2011න් පස්සේ ලකුණු හතරක් වුණානේ. එතකොට හතරම ලියන්න වෙයි. නැත්තම් ප්‍රශ්නයක කොටසක් නම් ආවේ අයන්න හෝ ආ කොටසක් වශයෙන් ආවොත් විශේෂයෙන්ම මේ වගේ කරුණු දෙකයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් කොහොමත් ඒකක සංගතේ බොහොම වාසිදායක සුමට ආයෝජනයක් කියලා තේරෙනවා. සුමටයිනේ. අපිට ගොඩක් දඟලන දෙයක් නෑ. අපි ඒකකවල මුදල් ආයෝජනය කර පැත්තකට උනා. අපි වෙනුවෙන් සියලු ආයෝජන කටයුතු හොය ගිහිල්ලා ආයෝජනය කරනවා අර මුදල් කළමනාකරන සමාගම. අපේ මුදල් වලට වග කියනවා බාරකාර බැංකුව. අපට ප්‍රතිලාභ ලැබෙනවා. තේරුණාද? හැබැයි ඉතින් මිලකල සමාගමක කොටස් වැඩි මිලකට විකුණලා ප්‍රාග්ධන ලාභ ලැබෙනවනේ. ඒවා කෝටි ගණන් ලාභ ලැබෙනවනේ. ඒ වගේ ලාභ ධාරාවක් මේක ලැබෙන්නේ නැහැ. මම ඒක කිව්වේ බොහොම නිහඬ සුමට ආයෝජන අවස්ථාවක් තමයි මේක. පැහැදිලිද? රයිට්. ඊළඟට රෝමිලක්කම් 5 යන්නේ. මුදල් වෙළඳපොළ හා ප්‍රාග්ධන වෙළඳපොළ වෙන් වශයෙන් හඳුන්වන්න. බොහොම සරල ප්‍රශ්නයක්. මුදල් වෙළඳපොළ හා ප්‍රාග්ධන වෙළඳපොළ වෙන් වශයෙන් හඳුන්වන්න. මුදල් වෙළඳපොළ කියන්නේ මනි මාකට් එක. මූල්‍ය වෙළඳපොලේ ප්‍රභේද දෙකයි මතකනේ. ඒ දෙක තමයි මුදල් වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ. ඒ දෙක එකතුව තමයි මූල්‍ය වෙළඳපොළ කියන්නේ. ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දෙවෙනි කොටසනේ කැපිටල් මාකට්. කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරාලන ආයතන වලින් සමන්විත වෙළඳපොළ. කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරාලන ආයතන වල එකතුව තමයි මුදල් වෙළඳපොළ කියන්නේ. ඒතර මේක අර්ථකථනය කළ හැකි එකම ක්‍රමය මේ පමණක් නොවේ. ඒකත් තේරුම් ගන්න. කඩපාඩම් කරන්න එපා. දැන් සාමාන්‍යයෙන් දරුවනේ පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළක අසහාය සාධකය ප්‍රබලම සාධකය අංක 1 සාධකය පාරිභෝගික වෙළඳපොළක් බිහිවීමේ අසහාය සාධකය වෙන්නේ පාරිභෝගිකයා. නැත්තම් ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ වැඩි වෙන්න ඕනේ. විකුණුම්කරුවෝ හේවත් සැපයුම්කරුවෝ අඩු වුණාට කමක් නැහැ. නමුත් මූල්‍ය වෙළඳපොළක තත්ත්වය වෙනස්. මූල්‍ය වෙළඳපොළක අසහාය සාධකය වෙන්නේ මූල්‍ය ගැනුම්කරුවෝ නෙවෙයි මූල්‍ය සැපයුම්කරුවෝ. මොකද අර මුදල් සපයා දෙන ආයතන හෝ පුද්ගලයෝ නැත්නම් කිසිදු මූල්‍ය වෙළඳපොළක් ඇති වෙන්නේ නැහැ. ණය ගන්න ඕන තරම් පුද්ගලයෝ ඉන්නවනේ ණය දෙන්නේ නැති. තේරෙනවද? ඒ නිසා මෙතන ප්‍රබල සාධකය වෙන්නේ සම්පාදකයා. ඒ සම්පාදකයාගේ පැත්තෙන් තමයි මේක අර්ථකථනය කරන්නේ. කෙටි කාලීන අරමුදල් අවශ්‍යතා සපුරාලන ආයතන වලින් සමන්විත අන්න. වෙළඳපොළ තමයි මේක කියන තවත් ක්‍රම මොනවද? කෙටි කාලීන මූල්‍ය ගනුදෙනු සිදුවන වෙළඳපොළ තත්ත්වයකොත් හරි. කෙටි කාලීන මූල්‍ය ගනුදෙනු කියන්නේ වසරකට අඩු කාලයකින් කල් පිරලා ආපසු පේවන කෙටි කාලීන මූල්‍ය ගනුදෙනු සිදු කර ලබන වෙළඳපොළ තත්ත්වයකොත් හරි. එහෙම නැත්නම් කෙටි කාලීන අරමුදල් සම්පාදනය කරනු ලබන පුද්ගලයන් හා ආයතන සමූහයක්වත් ඒත් හරි. කෙටි කාලීන අරමුදල් සම්පාදනය කරන පුද්ගලයන් හා
ආයතන සමූහයක කිව්වොත් ඒත් හරි. පැහැදිලිද? අනික ප්‍රාග්ධන වෙළඳපොළ කැපිටල් මාකට් එක. දිගුකාලීන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සංවිධානය වූ වෙළඳපොළයි. දිගුකාලීන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සංවිධානය වූ වෙළඳපොළයි. එහෙම නැත්නම් දිගුකාලීන අරමුදල් සම්පාදනය කරනු ලබන පුද්ගලයින් හෝ ආයතන සමූහය තමයි ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ. එහෙම කිව්වොත් හරි. එහෙම නැත්නම් දිගුකාලීන වූ මූල්‍ය ගනුදෙනු ක්‍රියාවට නංවන වෙළඳපොළ තත්වය තමයි මොකද්ද ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ. එහෙනම් එක් පැහැදිලි කිරීමකට ලකුණු භාගයේ බැගින් ලකුණු එකක් ලැබෙනවා. ඒ දෙකට බොහොම කෙටි ප්‍රශ්නයක්. මොකද ඒක රෝම ඉලක්කමක සම්පූර්ණ ප්‍රශ්න නෙක අයන්න නේ. අයන්නේ කෙටි ප්‍රශ්න දෙකක් නිසා ලකුණු එකයි. ඒක බලමු අපි ආ කොටසත්. මුදල් වෙළඳපොලේ හා ප්‍රාග්ධන වෙළඳපොලේ උපවෙළඳපොළවල් වෙන වෙනම නම් කරන්න. දැන් මූල්‍ය වෙළඳපොලේ ප්‍රභේද දෙකයිනේ. මනී මාකට් කැපිටල් මාකට්. ඒකේ අහන්නේ උපවෙළඳපොළවල් වෙන වෙනම නම් කරන්න. දැන් ඉස්සෙල්ලා අයන්නෙන් ඇහුවනේ නිර්වචනේ. දැන් අහනවා ඒකේ සංයුතිය. මුලින්ම මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළවල් හතරක් තියෙනවානේ. හතරම අවශ්‍ය නැහැ, දෙකක් ලිව්වම ඇති. දැන් මේක උඩ පේනවා. දැන් අයන්නට ලකුණු දෙකක් වෙන් වෙනවානේ. එතකොට ඒකෙන් මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළ වලට ලකුණු 1යි. ප්‍රාග්ධන වෙළඳපොලේ උපකොටස් වලට ලකුණු 1යි. ඒ නිසා මේකේ උපවෙළඳපොළ දෙකකට භාගය බැගින් එකක් ලැබෙනවා. මේකේ කැපිටල් මාකට් එකේ උපවෙළඳපොළ දෙකකට භාගය බැගින් එකක් ලැබෙනවා. හැබැයි මේ ප්‍රාග්ධන වෙළඳපොළ නැතුව මේ ආ කොටසේ මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළ විතරක් ඇහුවා නම් හතරම ලියන්න ඕනේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න. තේරුණාද? මේ ආ කොටසට මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළ ඇහුවනම් හතරක්ම ලිව්වොත් ලකුණු භාගයකින් ලකුණු දෙකම ලැබෙනවා. එහෙම නැත්නම් ප්‍රාග්ධන වෙළඳපොලේ උපවෙළඳපොළ වල විතරක් ඇහුවනම් ඒත් මේකේ හතරක්ම ලිව්වම ලකුණු දෙකක් ගන්න පුළුවන්. අන්න ඒකත් ඔබ තේරුම් ගන්නට ඕනේ. එකක් තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. මතකයිනේ ඒක? වාණිජ බැංකු අතර උපරිම සතියකින් නැත්නම් දින 7කින් කල්පිරණ ආකාරයෙන් කෙටි කාලීන ණය හුවමාරු වෙනවා. ඒක තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියන්නේ. ඒ කියන්නේ බැංකු අතර ගනුදෙනු නිෂ්කාශනයේදී අර මහ බැංකුවේ සෑම වාණිජ බැංකුවක්ම අවම සංචිතය පවත්වාගෙන යනවානේ. ඒ බැංකුව නමින් ගිණුමේ. ඒ අවම සංචිතය අඩු වුණොත් විශාල දඩපොලියක් ගෙවන්න වෙනවා මහ බැංකුවට. ඊට ලාභයි සහෝදර වාණිජ බැංකුවකින් අතිරික්ත මුදල් තියෙන බැංකුවකින් ඊටාම අඩු පොලියකට දිනකට දෙකකට ණය ගන්න එක. මොකද අද මුදල් ඌනතාවයක් ඇති වුණාට හෙට බැංකුව අතර ගනුදෙනු වලින් හෙට මුදල් අතිරික්තයක් මෙතනට එන්න පුළුවන්. ආවොත් මේක පියවන්න පුළුවන්. තේරුණාද? එහෙම තමයි අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ හැදෙනවා කියලා අපි තීරි පාඨයේදී අපි කතා කරා විස්තරාත්මකව. අනික දේශීය විදේශීය විනිමය වෙළඳපොළ. ඒ කියන්නේ වාණිජ බැංකු ආනයනකරුවන්ට විදේශ විනිමය විකුණනවා. අපනයනකරුවන්ගෙන් විදේශ විනිමය මිලදී ගන්නවා. අන්නේ විදේශ විනිමය ගනුදෙනු තමයි දේශීය විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ. ඊළඟට භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනු සමස්තය. මේකෙත් ප්‍රභේද දෙකයි මතකයි නේද? ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ඇත්තටම මුදල් වෙළඳපොලේ සබ් මාකට් එක උපවෙළඳපොළ වශයෙන් සලකන්නේ ප්‍රයිමරි මාකට් එක නෙමෙයි සෙකන්ඩරි මාකට් එක පමණයි. ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ විතරයි. මම ඔකට හේතු පැහැදිලි කරා තීරි කොටස කරද්දී. හේතු කීයක් කරාද මතකද? හේතු දෙකයි. එකක් තමයි වෙළඳපොළක් නම් ඕනෑම කෙනෙකුට වෙළඳපොලේ ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රයිමරි මාකට් එකේ බෑනේ. භාණ්ඩාගාර වෙනුවෙන් මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් විකුණද්දී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන්ට පමණයි මිලදී ගත හැකි. ඒකෙන් රජයට පමණයි මූල්‍ය සම්පාදනය වෙන්නේ. ඒ නිසා ඒක නෙවෙයි මනි මාකට් කියන්නේ. ද්විතීයික වෙළඳපොලේ එනම් කල්පිරීමට පෙර භාණ්ඩාගාර බිල්පත් මහජනතාව අතර නැවත නැවත විකිණෙනවා. නැවත නැවත විකිණෙනවා. තේරුණාද? ඒක තමයි සෙකන්ඩරි මාකට් කියන්නේ. එතනදී ඕනෑම පුද්ගලයෙකුට Taman සතු භාණ්ඩාගාර බිල්පත් වෙනත් කෙනෙකුට අලෙවි කර මූල්‍ය සම්පාදනය ගන්න පුළුවන්. ඒ නිසා තමයි ද්විතීයික වෙළඳපොළ පමණක් මුදල් වෙළඳපොලේ උපවෙළඳපොළ වශයෙන් සලකන්නේ. ඊළඟට
රජයට නැත්තම් භාණ්ඩාගාරයට කෙටිකල් මුදල් සම්පාදනය වන ප්‍රාථමික වෙළඳපොළ පවා බිහි වෙන්නේ ද්විතීයික වෙළඳපොළ නිසායි. ද්විතීයික වෙළඳපොළක් නොමැති වුණා නම් ප්‍රාථමික වෙළඳපොළක් නැහැ. රජයට සල්ලි නැහැ. ඇයි? දැන් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳ ආයතන පවා මිලදී ගන්නේ ඒගොල්ලන්ට බය නැතුව මහජනයට විකුණන්න පුළුවන් නිසායි. නැත්නම් ඒගොල්ලෝ ඒ මුදල් හිර කරගන්නේ. අන්න ඒ තර්ක දෙක නිසා ද්විතීයික වෙළඳපොළ තමයි උප වෙළඳපොළ වශයෙන් සැලකන්නේ. මේක වඩා හොඳම ක්‍රමේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියලා ලියන එක නෙවෙයි. ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියලා ලියන එක තමයි හොඳම ක්‍රමය. ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ඔබ පුරුදු වෙන මේ නිකම්ම භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ නැතුව ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ කියලාම ලියන්න. අනිත් එක වාණිජ පත්‍රිකා වෙළඳපොළ. මොනවද වාණිජ පත්‍රික කියන්නේ? කීර්තිමත් පොදු සමාගම් මහජනයාගෙන් කෙටිකාලීනව ණය අරමුදල් රැස් කිරීමට මහජනයා වෙත නිකුත් කරන මූල්‍ය උපකරණ විශේෂයි. ඒතර ඒවා කීර්තිමත් සමාගම් විකුණනවා මහජනතාව වශයෙන් අපි මිලදී ගන්නවා. කෙටිකල් මූල්‍ය ගනුදෙනුවක් සිදු වෙනවා. ඒක තමයි මනි මාකට් කියන්නේ. ඒ වගේ උපවෙළඳපොළ 4ක් තියෙනවා. මතකනේ. ඊට පස්සේ ප්‍රාග්ධන වෙළඳපොළේ උපවෙළඳපොළවල් කීපයක්ම තියෙනවා. 4ක් නෙවෙයි කීපයක්ම තියෙනවා. එයින් ප්‍රාග්ධන වෙළඳපොළේ ප්‍රධානම උපවෙළඳපොළ තමයි කොටස් වෙළඳපොළ. ප්‍රාග්ධන වෙළඳපොළේ ප්‍රධානම උපවෙළඳපොළ ඇහුවොත් අඩු ගානේ වාස්තික පේපර් එකේ සැපීම් වර්ගය නම් හිස්තැන් පුරවන ප්‍රශ්නයකට හරි ආවොත් උත්තරේ මොකද්ද? කොටස් වෙළඳපොළ. තේරුණාද? අනිත් එක තමයි වාණිජ බැංකු සහ බලපත්ලාභී විශේෂිත බැංකු දිගුකාලීන ණය. වාණිජ බැංකුත් දිගුකාල ණය සපයනවා. බලපත්ලාභී විශේෂිත බැංකු මතකයිනේ. ඒ කියන්නේ සංවර්ධන බැංකු සහ ඉතිරි කිරීම බැංකු ඒගොල්ලෝ දිගුකාල ණය සපයනවා. කෙටිකල් ණය මේ දෙකේම කෙටිකල් ණය මෙතන ගන්න බෑ. ඒකයි මේක විශේෂයෙන් සඳහන් කරේ. මේ බැංකු දෙකේම කෙටිකල් ණය නම් යන්නේ මනි මාකට් වලට. දිගුකාලීන ණය. මොකද විදේශ රටවල දරුවනේ ඔබ අහලත් ඇති මනි මාකට් එක වෙනම තියෙනවා කැපිටල් මාකට් වෙනම තියෙනවා. කියන්නේ කෙටිකල් ණය දෙන බැංකු වෙනයි දිගුකල් ණය දෙන බැංකු වෙනයි. ඒක සෙපරේට් යන අපේ රටේ එහෙම නැහැනේ. දැන් වාණිජ බැංකු වලින් කෙටිකල් ණය දෙනවා. අයිරා දෙනවා. දිගුකල් ණයක් දෙනවා. ඒකයි මේක දිගුකල් ණය කියලා කිව්වේ. ඊළඟට වණික් බැංකු. මර්චන්ට් බැංක්ස් වණික් බැංකු ඒගොල්ලෝ ව්‍යාපාරිකයන්ට උපදේශක සේවා සැපීම තමයි ප්‍රධානම කාර්යය. අමතර කාර්යයන් වශයෙන් තෝරාගත් ව්‍යාපෘති වලට දිගුකාලීන මූල්‍ය සම්පාදනය කිරීමත් කරනවා. ඒ නිසා ඒකත් අයිති වෙනවා කැපිටල් මාකට් එකට. ඊළඟට ඒකක භාර. ඒකක භාර යුනිට් ට්‍රස්ට්. පිටත කලින් කතාවේ පැහැදිලිව මේක මොකද වෙන්නේ කැපිටල් මාකට් අයිති. මොකද ඒකේ දිගුකාලීන මූල්‍ය ගනුදෙනු තමයි වෙන්නේ. ආයෝජකයෝ ඒකක මිලදී අරගෙන අර මුදලක් හදනවා. ඒ අර මුදල දිගුකාලීන ලෙස ආයෝජන කලබග ආයෝජනය කරනවා. ඊළඟට බැංකු නොවන මූල්‍ය ආයතන දිගුකාලීන ණය. බැංකු නොවන ඒ කියන්නේ වාණිජ බැංකුත් නොවන බලපත්ලාභී විශේෂ බැංකුත් නොවන මුදල් සමාගම් ෆිනෑන්ස් කම්පැනිස් සමුපකාර ග්‍රාමීය බැංකු තේරෙනවද? අන්න ඒ වගේ ඒ කියන්නේ සනස සමිති ඒ වගේ ඒවාත් කෙටිකල් ණය නෙවෙයි දිගුකාලීන ණය ඇති වෙනවා කැපිටල් මාකට් එකට. ඊට අමතරව බැඳුම් කර වෙළඳපොළ බැඳුම් කර රජයේ වෙනුවෙන් දිගුකාලීන හා මැදිකල් ණය ලබා ගන්න බැඳුම් කර නිකුත් කරනවානේ. ඒව අලෙවිවීමේදීත් ඇති වෙන්නේ කැපිටල් මාකට් එකක්. මේකේ නැතත් තව ඔය දිගුකාලීන අරමුදල් වර්ග සේවක අර්ථසාධක අරමුදල. සේවක අර්ථසාධක අරමුදල. ඒක අපේ විතර ණය ගන්න පුළුවන් දිගුකාලීන. ජාතික නිවාස සංවර්ධන අරමුදල. ඒ වෙනුත් නිවාස තනන්න ඉදි කරන්න දිගුකාලීන ණය සපයනවා. ඒවත් අයිති. ඔන්න වගේ කරුණකට භාගයකින් කරුණු දෙකට ලකුණු 1යි. පැහැදිලිනේ? රයිට්. මේ වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම ලැබුණොත් මග හරින්න එපා. මොකද 100%ක්ම ලකුණු ගන්න පුළුවන්. බොහොම අඩු මහන්සියකින් අඩු කාලයකින් සැහැල්ලුවෙන් ලකුණු ගන්න පුළුවන්. ඊළඟට දැන් මේකේ අහන්න පුළුවන් මේකේ මම අහන්න පුළුවන් ප්‍රශ්න වෙනන්නද? මුදල් වෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළඳපොළේ හෝමාරු වන උපකරණ නම් කරත මුදල් වෙළඳපොළේ හෝමාරු වන මුදල් වෙළඳපොළ උපකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොළේ හෝමාරු වන ප්‍රාග්ධන වෙළඳපොළ උපකරණ නම් කරන්න කියලා අහන්න පුළුවන්. ඇහුවෝ විභාගෙනේ ඉස්සරහට අහන්න පුළුවන්. ඇහුවොත් මුදල් වෙළඳපොළ උපකරණ කියලා ලිව්ව මොනවද ලියන්නේ?
අනිවාර්යයෙන්ම ලියන්න භාණ්ඩාගාර බිල්. මොකද මුදල් වෙළඳ පොලේ වැඩිම කෙටිකල් මූල්‍ය ප්‍රමාණයක් සම්පාදනය කරන මාධ්‍ය තමයි භාණ්ඩාගාර බිල්. තව වාණිජ පත්‍රිකා. තව මම මෙතන උන ලියන්න එක නෝට් කරගමු. මොකද ඒක විභාගයට අහනවා. අහන ප්‍රශ්නයක් ඒක. තේරෙනවද පැහැදිලිව? මුදල් වෙළඳ පොළ උපකරණ. භාණ්ඩාගාර බිල් ලියන්න ඕනේ. මොකද ඒක තමයි ප්‍රධානම උපකරණය. භාණ්ඩාගාර බිල් ප්‍රධාන කියලාත් මම ලියනවා වරන් ඇතුළේ ඔයගලන්ට මතක් වෙන්න. දෙවෙනි එක වාණිජ පත්‍රිකා. වාණිජ පත්‍රිකා. ඒකත් කෙටි කාල මුළු සම්පාදනය කරනවනේ. තුන්වෙනි එක විදේශ බැංකු අනකර. ඒකත් කෙටි කාල මුළු සම්පාදනය කරනවා. විදේශ බැංකු අනකර. හතරවෙනි එකක් ගන්න පුළුවන් ජාත්‍යන්තර මුදල් ලැබුම්. ඒ මගනුත් කෙටි කාල මුල් සම්පාදනයක් වෙනවා. එතකොට භාණ්ඩාගාර බිල් ද්විතීයික භාණ්ඩාගාර බිල් වෙළඳ පොලේ මුදල් වෙළඳ පොළ උපකරණය. ඒ වගේම සමස්ත මුදල් වෙළඳ පොළ කියන්නේ උපවෙළඳ පොළ හතරමනේ සමස්ත මුදල් වෙළඳ පොලේ ප්‍රධානම උපකරණ මේක විභාගයට ගැහුවා. ප්‍රධානම උපකරණ හැවුත් මේකයි ලියන්නේ. වාණිජ පත්‍රිකා කියන්නේ වාණිජ පත්‍රිකා වෙළඳ පොලේ මුදල් වෙළඳ පොළ උපකරණය. ඊට පස්සේ විදේශ බැංකු අනකර ජාත්‍යන්තර මුදල් ඇනුම් කියලා කියන්නේ වාණිජ බැංකු විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේදී භාවිතා කරන උපකරණ. මතකයිනේ? රයිට්. ඔය වගේම අපිට ලියන්න පුළුවන් ප්‍රාග්ධන වෙළඳ පොළ උපකරණ. ප්‍රාග්ධන වෙළඳ පොළ උපකරණ. අහන්න පුළුවන් ඒ වගේනේ. ඒකෙත් අනිවාර්යයෙන්ම ලියන්න මොනවද? කොටස්. කොටස්. ලැයිස්තුගත සමාගම් වල විශාල කොටස් ප්‍රමාණයක් හෝමාරු වෙනවා මේකේ. ප්‍රධානම උපකරණ ඒකයි. දෙවෙනි එක ණය කර. ණය කර වලට මම තවනවා මොකද්ද? ඍණ පත්‍ර. ඍණ පත්‍ර. තවත් නමක් සාංගමික බැඳුම් කර. තුනම එකයි. සාංගමික බැඳුම් කර. මතකයි ප්‍රධානම ප්‍රාග්ධන වෙළඳ පොළ උපකරණ හැවුවොත් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මේ දෙක. තවත් තියෙනවනේ මොනවද තව? කොටස් බලපත්‍ර. කොටස් බලපත්‍ර ෂෙයා වොරන්ට් මතකද? අනාගතයේදී නිශ්චිත මිලකට කොටස් මිලදී ගැනීමේ අයිතිය විභව ආයෝජකයන්ට පවරා දෙන ලියවිල්ල. අනාගතයේදී නිශ්චිත මිලකට මේ බලපත්‍ර සඳහන් මිලට කොටස් මිලදී ගැනීම අයිතිය තහවුරු කරන ලියවිල්ල. කාටද? විභව ආයෝජකයන්ට. ඒක අපි කොටස් බලපත්‍රය ඒක තියෙන මේ මිලක් පොඩි මුදලක් ගෙවලා සුවිප්පයක් ගන්නවා වගේ ගන්න ඕනේ. අරගත්ත මේ බලපත්‍රය සඳහන් දින හොයින් පස්සේ බලපත්‍ර සඳහන් මිල රුපියල් 17.50 නම් 17.50ට කොටස් මිලදී ගන්න පුළුවන්. ඒතර වෙළඳ පොලේ කොටස් වල අගේ රුපියල් 35 වෙන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් නැහැ ඒක. අපිට එක එකක් අඩු හම්බ වෙනවා. ඒකත් ගනුදෙනු වෙනවා කැපිටල් මාකට් එකේ. ඔය වගේ තහන්න පුළුවන්. මතකයිනේ? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 2007 විභාග ප්‍රශ්නමයි. පස්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 1. ඒකේ අයන්න හිමිකාරත්ව මූල්‍යණය සහ ණය මූල්‍යණය වෙන්වෙන් වශයෙන් පැහැදිලි කරන්න. අයිතිකරු ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය. මතකනේ මේක කලිනුත් ඇහුව භාගෙට. කලිනුත් අපි මේ ප්‍රශ්නෙම කතා කළා. කලින් අවුරුද්දෙත් මාකින් ස්කීම් එකේ මේ උත්තරේමයි තිබුණේ. මේකේ තරම් හොඳ පිළිතුරක් නෙවෙයි. හොඳ භාෂා ශෛලියක් අනුගමනය කළා නැහැ. අයිතිකරු ප්‍රාග්ධනයේ තුලින් සිදුවන අරමුදල සම්පාදනයේ හිමිකාරත්ව මූල්‍යණයයි. එතකොට අපි ඇහුවේ හිමිකාරත්ව මූල්‍ය කියන්නේ ඉතින් අයිතිකරු ප්‍රාග්ධනය තමයි. දෙකම එකයිනේ. තේරුණාද? ඔයගොල්ලෝ කෙනෙකුට කියන්න පුළුවන් හිමිකාරත්ව ප්‍රාග්ධනයේ තුලින් සිදුවන අරමුදල සම්පාදනයේ අයිතිකරු ප්‍රාග්ධනය එහෙම ලියන්න පුළුවන් නේම නෑ. නෑ ඒක හොඳම ක්‍රමය මම කලින් කිව්වා. මතකද? කලින් පරිච්ඡේදයේදී කිව්වා මොකද්ද?
නිශ්චිත ප්‍රතිලාභයක් නොගෙවී යුතු මාර්ගවලින් රැස් කරගන්න අරමුදල් සම්පාදනය. නිශ්චිත ප්‍රතිලාභයක් නොගෙවිය යුතු මාර්ගවලින් අරමුදල් රැස් කරොත් අපි ඒකට කියනවා අයිතිකරු ප්‍රාග්ධනය. මොකද්ද? සාමාන්‍ය කොටස්. නිශ්චිත ලාභාංශයක් නැහැනේ. ලාභයත් නම් ගෙවන නැත්තන් නෑ. සහ සංචිත කොහොමද කියන්නේ? රඳවගත් ලාභ ඒවත් සංචිත ඒගොල්ලන්ට නැයිති. ඒ දෙක විතරයි අයිතිකරු ප්‍රාග්ධනය අයිති වෙන්නේ. නිශ්චිත ප්‍රතිලාභයක් එනම් පොලියක් හෝ ලාභාංශයක් ගෙවිය යුතු මාර්ගවලින් අරමුදල් රැස් කරොත් ඒක මොකක්ද? ණය ප්‍රාග්ධනය නැත්නම් ණය මූල්‍යනේ. ඒ කියන්නේ වර්ණීය කොටස් වලට නිශ්චිත ලාභාංශයක් තියෙනවා. බැංකු ණය වලට නිශ්චිත පොලියක් ගෙවන්න ඕනේ. ණය කර වලට නිශ්චිත පොලියක් ගෙවන්න ඕනේ. ඒ වෙනි මාර්ග තමයි ණය මූල්‍ය කියන්නේ. ඒකත් බාහිර පාර්ශවයන්ගෙන් අරමුදල් ලබා ගැනීම ණය මූල්‍ය නෑ. ඒක ටිකක් විතර හරි නමුත් හොඳම නෑනේ. නිශ්චිත ප්‍රතිලාභ ගෙවිය යුතු සහ බාහිර පාර්ශවයන්ගෙන් අරමුදල් රැස් කරගත්තොත් ඒක තමයි ණය මූල්‍ය කියන්නේ. කිව්වොත් තමයි වඩාත්ම හොඳ. පැහැදිලිද? රයිට්. ඊළඟට ලකුණු එකක් ලැබෙනවා අර්ථකථනයට. ආ කොටස. අභ්‍යන්තර හා බාහිර මූල්‍ය මාර්ග 4 බැගින් සඳහන් කරන්න. අභ්‍යන්තර මූල්‍ය මාර්ග 4ක් දුන්නොත් ලකුණු 1යි කාල බැගින්. බාහිර මාර්ග 4ක් ලිව්වොත් ඒත් කාල බැගින් ලකුණු 1යි. බොහොම කෙටි ප්‍රශ්න නිකන් අර වාස්තික පේපර් එකේ නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න වාගේ නිසා ලකුණු බොහොම අඩු ප්‍රමාණයක් දීලා තියෙනවා. එකක් තමයි රඳවාගත් ඉපෙවුම්. නැත්නම් රඳවාගත් මොනවද? රඳවාගත් ලාභ. දෙකම හරි. රඳවාගත් ඉපෙවුම් කිව්වොත් හරි රඳවාගත් ලාභ. ලාභ කියන්නේ බාහිරින් ව්‍යාපාරයට ලැබිච්ච අමතර ධනයනේ. ඒක රඳවගත්තම ඒක මූල්‍ය සම්පාදනයක්. කාටවත් ගෙවන්න ඕනේ නැහැනේ. බාහිර පක්ෂයට ගෙවන්න බැඳීමක් නැහැනේ. ඒ වගේම ශේෂ දහවෙන් කිරීම. ඒත් එහෙමනේ. ලාභයෙන් වෙන් කර ගැනීමක් නේක. කාටවත් ගෙවන්න බැඳීමක් නැහැ. ස්ථාරවත්කම් නැත්නම් අතිරික්ත වත්කම් කිව්වොත් කමක් නැහැනේ. අතිරික්ත වත්කම් විකුණනවා. වික්කමේ සල්ලි කාටවත් දෙනවද නැහැ. ව්‍යාපාරය තුල දෙනවා. අභ්‍යන්තරයි. කාරක ප්‍රාග්ධනයේ දැඩිව පාලනය කිරීම. කියන්නේ කාරක ප්‍රාග්ධන කියන්නේ ජංගම වත්කම්, ජංගම බැරකම් ඉතා ඒ කියන්නේ ඉක්මනින් ද්‍රවශීලතාවයට පත් කරගන්න පුළුවන් වන විදියට මෙහෙවනවා. නැත්තම් පහසුවෙන් ද්‍රවශීලතාවය ඇති කරගන්න පුළුවන් වන විදියට ජංගම වත්කම් සහ ජංගමවකී මෙහෙවීම තමයි කාරක ප්‍රාග්ධනයේ දැඩිව පාලනය කිරීම කියන්නේ. උදාහරණයක් වශයෙන් ණයගැතියන්ගෙන් ඉක්මනින් මුදල් ලබා ගැනීම. ණයගැතියන්ට මුදල් වට්ටමක් දීලා මුදල් ඉක්මන් කරගන්න පුළුවන් අන්න කාරක ප්‍රාග්ධන අවස්ථාව සම්පාදනය වෙනවා. තොග රඳවා ගැනීම අඩු කිරීම. දැන් ජංගම වත්කමක් වන බඩු තොගවල විශාල මුදලක් හිර කිරීම නිෂ්ඵලයි. බඩු තොග ඉක්මනින් මුදල් කරගන්න බෑනේ. දැන් බැංකුවේ සල්ලි ටක් ගාලා බැංකුවෙන් ගන්න පුළුවන්. ණයගැතියන්ට වට්ටමක් දීලා ඉක්මන් කරගන්න පුළුවන්. බහණ්ඩ එහෙම ඉක්මනින් අලෙවි කරන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් මේ බඩු තොගවල මුදල් හිරවීම අඩු කරන්න. නම් මොකද වෙන්නේ? තොග අඩුවෙන් පවත්වාගෙන යන්න ඕන. ණය හිමියන්ට ගෙවීම් පමා කරන්න පුළුවන්. නැත්නම් ණය හිමියන්ට ඉඩ දෙන කාලේ අඩු කරන්න පුළුවන්. අපි දැන් ණය හිමියන්ට මාස 4කින් ගෙවන්න කියලා කලින් අවස්ථාව දුන්නා. අපි දැන් කියනවා මාසකින් ගෙවන්න. හදා ගන්න විදියට. එහෙනම් ඉක්මනින් ද්‍රවශීල වෙනවා. කාරක ප්‍රාග්ධන සම්පාදනය වෙනවා. හරිනේ. ඊළඟට බාහිර මාර්ග. බැංකු අයිරා. බැංකු ණය, වාණිජ පත්‍රිකා, සාධ්‍යකරණය, කල්බදු, ණයකර, උකස්කර මේ සියල්ල මොනවද? බාහිරට ආපසු ගෙවිය යුතු බැඳීම්. ඒවා තමයි බාහිර මාර්ග කියන්නේ. ඒකට ලකුණු 1යි. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු ප්‍රෝමිලකන් 2 ව්‍යාපාරයකට අවශ්‍ය කාරක ප්‍රාග්ධන ප්‍රමාණය තීරණය කෙරෙන සාධක පැහැදිලි කරන්න. ව්‍යාපාරයකට අවශ්‍ය කාරක ප්‍රාග්ධන ප්‍රමාණය තීරණය කෙරෙන සාධක පැහැදිලි කරන්න. එක් පැහැදිලි කිරීමකට ලකුණු 1 බැගින් ලකුණු 3යි. පැහැදිලි කිරීම 3ක් අපේක්ෂා කරන ලකුණු 3ක් ලබා ගන්න පුළුවන්. හැබැයි පැහැදිලි කරන්න මේක 10ම තියෙනවා මේ පේනවද? පැහැදිලි කිරීමකට ලකුණු දෙන්නේ. නැත්තම් ලකුණු භාගය. එකමාර හැම්බෙන්නේ. දැන් මේ තියෙන පොයින්ට් එක විතරයි. සම්පූර්ණ පිළිතුර නෙවෙයි. ඒක අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕන. උදාහරණයක් වශයෙන්
ව්‍යාපාරයේ ස්වභාවය හා ප්‍රමාණය. ව්‍යාපාරයේ ස්වභාවය ඒ ප්‍රමාණය අනුව කාරක ප්‍රාග්ධනය තීරණය වෙනවනේ. දැන් ව්‍යාපාරයේ ප්‍රමාණය කුඩා පරිමාණ නම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව අඩුයි. විශාල නම් වැඩි. ව්‍යාපාරයේ ස්වභාවය අපි හිතමු දැන් ව්‍යාපාරයේ ස්වභාවය කියන්නේ දැන් නිතර දෛනික වියදම් පියවන්න තියෙන දෛනික වියදම් කරන්න සිදුවන ව්‍යාපාර කටයුත්තක නම් කාරක ප්‍රාග්ධනය වැඩිපුර අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන් සංචාරක හොටලයක් පවත්වාගෙන යාමේදී නිරන්තරයෙන් දවසට කීප සැරයක් සංචාරක හොටලේ මොප් කරන්න ඕනේ. අමුත්තන්ට ආවම සංග්‍රහ කිරීමේට වියදම් දරන්න ඕනේ. වෙල්කම් ඩ්‍රින්ක් එකක් අනිවාර්යයෙන්ම දෙනවා. තේරුණාද? ඒ වගේම පිහිනුම් තටාකේ දිනපතා පවිත්‍ර කරන්න ඕනේ. ඒකට ඒවට වෙනම මොනවද ක්ලීනින් සර්විසස් තියෙනවනේ පිරිසුදු කරන සේවා සපයන ආයතන. ඒවට වෙනම ගෙවන දිනපතා ඒවට ගෙවන්න ඕනේ සර්විස් එක අනුව. අන්න එතකොට මොකද වෙන්නේ? කාරක ප්‍රාග්ධනය වැඩියෙන් ඕන වෙනවා. හිතන්න තොගවැලෙන්සලක් වගේ ආයතනයක්. එතන දිනපතා පිරිසුදු කිරීමක් කෙරෙන්නේ නැහැ. අවශ්‍යත් නැහැනේ. මොකද ගනුදෙනු කරොත් දෙන්නෙත් නැහැනේ සිල්ලර වෙලෙන්සලක් වගේ. එතකොට පිරිසුදු කිරීම වගේ අතිරේක වැඩ අඩුයි. කාරක ප්‍රාග්ධනය අඩුයි. ඒකේ ස්වරූපයකින්. තේරෙනවනේ? ඊළඟට විකුණුම් වල ස්වභාවය. ඒ කියන්නේ අත්පිටද ණයටද? දැන් අත්පිට විකුණනව නම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය නිකම්ම ඉටු වෙනවනේ. ඒ සල්ලි හම්බ වෙනවනේ. දිනපතා අත්පිට විකුණන සල්ලි හම්බ වෙනවා. නමුත් ණයට විකුණනව නම් ණය ගැතු සල්ලි ගවන්නේ මාස 2කින් 3කින් නම් අන්න කාරක ප්‍රාග්ධන ගැටලු මතුවෙනවා. එහෙනම් කාරක ප්‍රාග්ධන විශාල වශයෙන් අපි සම්පාදනය කරගන්න ඕනේ. මේකෙදි අත්පිට විකුත් ඕනේ ඔටෝමැටිකලි සම්පාදනය වෙනවා. අනික ඉල්ලුමේ ස්වභාවය. ඉල්ලුම ඉහළ ඉල්ලුමක් නම් නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා. අමුද්‍රව්‍ය මිලදී ගන්නව වැඩි. ඇසුරුම් ද්‍රව්‍ය ගන්න වෙනවා. අනියම් සේවකයන්ට ඩේ සැලරිස් දෛනික වටුප් ගෙවන්න වෙනවා. අන්න කාරක ප්‍රාග්ධන වැඩි වුණ වෙනවා. ඉල්ලුම අඩු නම් කාරක ප්‍රාග්ධන අඩු වෙනවා. ඊළඟට ණය ප්‍රතිපත්තිය. දැන් අපි දුම් ව්‍යාපාරයේ ණය ප්‍රතිපත්තියක් තියෙනවා. කෙටි කාලීන ණය අඩුවෙන්ම ලබා ගන්න. කෙටි කාලීන අඩුවෙන් ලබා ගන්නවා කියන්නන්න කාරක ප්‍රාග්ධනේ අපට වැඩි වෙනත් මාර්ග වල එහෙනම් වැඩි කරගන්න වෙනවා. එක්ක කෙටි කාල ණය වැඩිපුර ලබා ගන්න තීරණය කරොත් අන්න කාරක ප්‍රාග්ධනේ ඔටෝමැටිකලි සම්පාදනය වෙනවා. ඊළඟට ණය කොන්දේසි නැත්තම් ණය සැපයුම් කරුවන්ගේ කොන්දේසි. ණය සපයන සැපයුම් කරු දැඩි කොන්දේසි පනවනවා නම් අපි ණය ගන්න නැහැ. කෙටි කාල ණය ගන්නෙ නැහැ. අන්න කාරක ප්‍රාග්ධනේ වෙන ක්‍රම වලින් සපුරා ගන්න අවශ්‍ය වෙනවා. කොන්දේසි ලිහිල් කරොත් අපි කෙටි කාල ණය ගන්නවා කාරක ප්‍රාග්ධනේ සපුරා ගන්නවා. ණය ලබා ගැනීමට ඇති ඉඩකඩ නැත්නම් අවස්ථා. ඒ කියන්නේ අපිට ණය ලබා ගන්න අවස්ථා කීපයක් තියෙනවා. වාණිජ බැංකු තියෙනවා. මූල්‍ය සමාගම් තියෙනවා. ණය සාධ්‍ය කරන ආයතන තියෙනවා. ග්‍රාමීය බැංකු තියෙනවා. ඉතිරි කිරීම බැංකු තියෙනවා. මේ වගේ ණය ලබා ගන්න විවිධ වූ අවස්ථා තියෙනවා නම් අන්න ඒ ප්‍රකාරක ප්‍රාග්ධනය වැඩි කරගන්න පුළුවන්. ණය ලබා ගැනීමේ අවස්ථා නැත ඉඩකඩවල් සීමිත නම් අපේ කාරක ප්‍රාග්ධනේ මොකද වෙන්නේ? අඩුවෙන් පවත්වාගෙන යන්න වෙනවා. ඔය වගේ සාධක මත තමයි කාරක ප්‍රාග්ධන ප්‍රමාණය තීරණය කරන්න වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ක්‍රම ඉලක්කම් 3. ඉහළ ලාභදායී තත්වයක් පවත්න ආයතනයකට කවර ප්‍රාග්ධන තෝලන තත්වයක් පවත්වා ගැනීම යෝග්‍යද? ඔබගේ පිළිතුරට හේතු දක්වන්න. ඉහළ ලාභදායී තත්වයක් පවත්න ආයතනයකට කවර ප්‍රාග්ධන තෝලන තත්වයක් පවත්වා ගැනීම යෝග්‍යද? ඔබගේ පිළිතුරට හේතු දක්වන්න. ලකුණු 1යි. දැන් ලාභදායීත්වය ඉහළ නම් මොන වගේ ප්‍රාග්ධන තෝලන තත්වයක් පවත්වාගෙන යන්න ඕනද? අධිතෝලනය. මතකනේ අධිතෝලනය කියන්නේ මොකද්ද? අයිතිකරු ප්‍රාග්ධනය අඩුයි ණය ප්‍රාග්ධනය වැඩි. නැත්නම් හිමිකාරත්ව මූල්‍යනේ අභිබවා ණය මූල්‍යනේ පවත්වාගෙන යාම. හේතුව දැන් ලාභයේ වැඩි නිසා සාමාන්‍ය කොටස් කියන අයිතිකරු ප්‍රාග්ධනය වැඩි කරගත්තොත් ඒවට වැඩිපුර ලාභාංශ ගෙවන්න වෙනවනේ. සාමාන්‍ය කොටස් වල ලාභ වැඩි නම් වැඩියෙන් ගෙවනවනේ. එතකොට උපයගත්ත ලාභේ පිටතින් ආපු ධනයක්නේ. එහෙනම් ආපු ධනේ ලාභාංශ වශයෙන් විශාල ප්‍රමාණයක් නැවත එළියට යනවා. ඒක නවත්ත ගන්න පුළුවන් හොඳම ක්‍රමය මොකද්ද? ණය ප්‍රාග්ධන වැඩි කරගන්න. ණය ප්‍රාග්ධන වැඩි කරාට නිශ්චිත පොලියක් විතරයි නේ ගෙවන්නේ. එහෙනම් ලොකු ලාභයක් රැඳෙනවා. ඒකයි තර්කය. තේරෙනවද? එහෙනම් හොඳම උත්තරේ තමයි මොකද්ද? අධිතෝලන තත්ත්වය. මේක
මේ වගේ පළවෙනි තොරතුරු ලකුණකින් highlight කරමු. මොකද එකම ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. දෙවෙනි කොටස අහන්නේ හේතු. බලමු අපි ඊළඟ slide එකේ හේතු. ඉහළ ලාභදායී තත්ත්වයක් පවතින ආයතනයකට ණය පොලිය හා ණය වාරික ගෙවීමේ හැකියාව තිබීම. ඉහළ ලාභදායී තත්ත්වයක් පවතින ආයතනයකට ණය පොලිය ණය වාරික ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැනේ. දැන් ඉහළ ලාභයක් නැත්තම් ණය පොලිය සහ ණය වාරික ගෙවන අමාරු වෙන්නේ. ඒ නිසා ණය ප්‍රාග්ධන වැඩි කරලා දිතෝලනයක් තියෙන එක හොඳයි. අනිත් එක ණයට ගෙවන පොලියේ නිශ්චිත ප්‍රමාණයක් හේයින් පොලිය ගෙවීමෙන් පසු ඉතිරි ලාභයේ අයිතිකරුවන්ට ලාභාංශ වශයෙන් ගෙවී හැකි වීම හා එසේ නොමැතිනම් ව්‍යාපාරයෙන් නැවත ආයෝජනය කළ හැකි වීම. තේරුණාද? දැන් ණය සඳහා ගෙවන්න තියෙන නිශ්චිත පොලියක්. ඒ නිසා ලොකු ලාභ කොටසක් රඳව ගන්න පුළුවන්. නැත්නම් ලොකු ලාභාංශ ප්‍රමාණයක් අයිතිකරුවන්ට බෙදා ගන්න පුළුවන්. එසේත් නැත්නම් එම ලාභාංශ බෙදා ගන්න නැත්නම් නැවත ව්‍යාපාරේ ප්‍රතිආයෝජනය කරලා ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න පුළුවන්. ඊළඟට අයිතිය පුළුල් නොවීම නිසා අයිතිකරුවන්ට වැඩි ලාභයක් භුක්ති විඳිය හැකි වීම. ණය ප්‍රාග්ධනය වැඩි කරන්නේ. එතකොට ණය වලට නිශ්චිත පොලියක් ගෙවුවා. දැන් ඉන්න අයිතිකරුවන්ට වැඩි ලාභාංශයක් ලබා ගන්න අවස්ථාව වෙනවා. බෙදෙන්නේ නැහනේ. සාමාන්‍ය කොටස් නිකුත් කරොත් අයිතිය බෙදෙනවනේ. ලාභත් බෙදෙනවා. මේක එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒ වගේ හේතු දෙකක් ඇති. මේක හේතු දෙකකට ලකුණු දෙකක් ලැබෙනවා. පැහැදිලිනේ? උදරුණ අපි අද පාඩම් පරිච්ඡේදයේනොත් ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. අපි දැක්ක සමහර ප්‍රශ්න නැවත ළඟ විභාග වලට එන බව දැක්කා. මතකනේ? අයිතිකරු ප්‍රාග්ධනය, ණය ප්‍රාග්ධනය, නැත්නම් හිමිකාරත්ව මූල්‍යනේ, ණය මූල්‍යනේ, ප්‍රාග්ධන තෝලනය, අභ්‍යන්තරා බාහිර මූල්‍ය මාර්ග. තේරෙනවද? නිරන්තරයෙන්ම අපි යොමුන බව දැක්කා. ඒ වගේම වඩා සංකීර්ණ ආකාරයෙන් විමසන ප්‍රශ්නත් අපි හඳුනාගත්තා. ඒවට ලකුණු ලබා දෙන ආකාරය හඳුනාගත්තා. පිළිතුරු වල ස්වභාවය සහ ධාරිතාව හඳුනාගත්තා. අපි සමහර ප්‍රශ්න පදනම් කරගෙන අලුත් නැත්නම් නව ප්‍රශ්න නිර්මාණය කිරීමත් අවස්ථා කීපෙදි කළා. ඒ අවස්ථා ඔබ විසින් පෞද්ගලිකව වැඩි කරගෙන ගෙදර නිකන් අර කියන්නේ ප්‍රශ්න නිර්මාණය කිරීම විභාගයට අවශ්‍ය හොඳ විභාග ව්‍යායාමයක් වශයෙන් සලකලා ඒ ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කර ගැනීමෙන් ඔබට පුළුවන් තව දුරටත් මේ විෂය කරුණු හොඳින් ධාරණය කරගන්න. ඔබ මේ අපි කතා කරන ප්‍රශ්නම විවිධ මානයන්ගෙන් වෙනස් කරලා නව ප්‍රශ්න වශයෙන් ගොඩනගන්න, පිළිතුරුත් ඔබ ගොඩනගන්න, ලකුණු ලබා දීමත් ඔබ තීරණය කරන්න. ඔබ නොදැනීම සෑම පාඩම් පරිච්ඡේදයකට දාල විෂය කරුණු ඔබට මතකේ රැඳෙනවා. බොහොම පහසුවෙන් ඔබ විෂය ස්පර්ශ කරන්න වෙනවා. තේරුණාද? පහසුවෙන් ඔබ විභාගයට ලියන්න අවශ්‍ය ධනාත්මක මානසිකත්වයේ ගොඩනගාගත්ත වෙනවා. ඒ தત્ත්වයේ පැහැදිලිවම අපි තවදුරටත් වර්ධනය කරන්න ඉදිරි පාඩම් පරිච්ඡේද කීපයකුත් වෙන් කරනවා. ඒ පරිච්ඡේද මගිනුත් සාකච්ඡා කරන වැදගත් විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න තුලින් ඔබට අවශ්‍ය විභාග ශක්තිය අනිවාර්යයෙන්ම ලබා ගන්නවා කියලා මම විශ්වාස කරනවා. අපි එවැනි තත්ත්වයක් ලබා ගන්න ඉදිරි පාඩම් පරිච්ඡේද පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙමු.